දුවේ පුතේ මේ වීඩියෝ එක හරහා පුතේ මම තන්තු වල කම්පන වලට අදාළ විභාග බහුවරණ යම් ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. හරි. විභාග අවුරුදුවේ ඇවිල්ලා තියෙන පිළිවෙල කරගෙන යන්නේ පුතේ 1982 ඉස්සර ප්‍රශ්න ටියුට් එකේ තියෙනවා. මුලින්ම තෝරගන්නවා 1982 ආපු එකක් තමයි පුතේ මේක. ඔය පෙළ ගැස්මේ හැටියට නම් දෙවෙනි බහුවරණය. හරි. ඇදි දොනිමාන කම්බියක දිග සෙන්ටිමීටර් 143යි සහ සෙන 145යි වූ විට දිගවල් දෙකකදී සරසුර සමග ස්පන්දන දෙකක් ලැබේ. ස්පන්දන කියන්නේ පුතේ නුගැසුම් වලට. දැන් මේ වචන එච්චර පාවිච්චි වෙන්නේ නැහැ. දිග 143 දිත් නුගැසුම් දෙකයි. දිග 145 දිත් නුගැසුම් දෙකයි. සරසුරේ සංඛ්‍යාවද කීයද? හරි. අපි සරසුරේ සංඛ්‍යාව F කියලා හිතමුකෝ. විය හැකි එකම ක්‍රමය තේරුම් ගන්න. කොහොම හරි දෙසරෙම නුගැසුම් දෙක ගන්න ඉන්න නම් එක වෙලාවක සංඛ්‍යාවද F ඍණ දෙකේ තියෙන්න ඕනේ. අනෙක් වෙලාවේ සංඛ්‍යාවද F ධන දෙකේ තියෙන්න එපේ. දිග ඔන්න බලන්න දිග 143යි දෙවෙනි එක 145. දෙවෙනි එකේ සංඛ්‍යා දෙවෙනි එකේ දිග වැඩි. දෙවෙනි එකේ දිග වැඩි. දිග වැඩි කොට පුතේ සංඛ්‍යාත අඩු වෙනේද කම්බියක? දිග වැඩි කොට සංඛ්‍යාත අඩු වෙනවනේ කම්බියේ. එහෙනම් දිග 143 දී තියෙන්න ඕනේ වැඩි සංඛ්‍යාතේ F ධන දෙක. දිග 145 දී තියෙන්න උනි අඩු සංඛ්‍යාතේ F ඍණ දෙක. හරි. මේකේ පාවිච්චි කරන්නේ පුතේ කම්බියක් කම්පන වෙන සංඛ්‍යාත දිගට ප්‍රතිලෝමයි කියන තර්කය. එතකොට පුතේ වැඩි සංඛ්‍යාත F ධන දෙක තිබිලා තියෙන්න ඕනේ අඩු දිගේදී. අඩු සංඛ්‍යාත F ඍණ දෙක තිබිලා තියෙන්න ඕනේ වැඩි දිගේදී. දැන් අපිට තියෙනවක හරස්කුණ කරලා සුළු කරගෙන යන්න. හරි. 143යි සිම්බල් F ධන 143 වරක් දෙක කියන්නේ දෙක කවන්නේ එහෙම ලියමුකෝ දැන් අපි. හරි. 145යි F 145යි F ඍණ 145 දෙක. හරි. දැන් මේක 145 F වලින් මේක 143 F එක ගිහලා අඩු කරා 2යි F එකක් ඉතුරු වෙනවා. හරි. මේක මෙහෙට ගේනවා. මේක ඉවරේ ධන වෙලා ඉන්නේ පුතේ දෙකේ ලක් එළියට යනවා. ගියා මෙතන ඉතුරු 143ක් අර ආපු එක ධන වෙලාවේ ඉතුරු 145ක් ඉතුරු වෙනවා. දෙක දෙක කැපෙනවා. ඔයාට එනවා 288යි හර්ට්ස් කියලා උත්තරය. උත්තරේ වෙන්න හතරවෙනි උත්තරේ. රයිට්. ලියා ගන්න පුතේ. සරසුලේ සංකේත F ගනිමු. සරසුලේ සංකේත F ගනිමු. හරි. ලියන්න පුතේ. අඩු දිග සෙන්ටිමීටර් 143 දී අඩු දිග සෙන්ටිමීටර් 143 දී වැඩි සංඛ්‍යාත F ධන දෙකද වැඩි සංඛ්‍යාත F ධන දෙකද වැඩි දිග සෙන්ටිමීටර් 145 දී වැඩි දිග සෙන්ටිමීටර් 145 දී අඩු සංඛ්‍යාත F ඍණ දෙකද විය යුතුයි. අඩු සංඛ්‍යාත F ඍණ දෙකද තිබිය යුතුයි. අඩු සංඛ්‍යාත F ඍණ දෙකද තිබිය යුතුයි. හරි. මේ වගේ වුණා නිතර එනවා පුතු විභාගයට අපේ පේපර්ස් වලත් එනවා ඉතින්. හරි. F අනුලෝමයි කැරේල් කියන තර්කය. F ධන දෙක කියන වැඩි සංඛ්‍යාතයේ තියෙන අඩු දිගේදීනේ. එහෙනම් සංඛ්‍යාත මෙතන ලියලා දිග මෙතන ලියන්න ඕනේ. අඩු සංඛ්‍යාත F ඍණ දෙක තියෙන වැඩි දිග 145 දීනේ. එහෙනම් අඩු සංඛ්‍යාත මෙතන ලියලා රයිට් වැඩි දිග මෙතන උඩ ලියන්න. ප්‍රතිලෝම සම්බන්ධයක් නේද? මෙහෙම ලියන්න. ඉතින් එහාට ඉතින් පුතේ සුළු කරගෙන යන්න තියෙන්නේ. හරි. හොඳයි. ඊට පස්සේ යනවා පුතේ 83 ආපු විභාග බහුවර්ණයකට. ඊළඟ එක. උතර හැරේ තුන්වෙනි එක. තීරයක් ස්පන්දයකට දිග තිරස්තන්තුවක එක් කෙළවරක සිට අනෙක් කෙළවරට ගමන් කරන තප්පර 0.1 කාලයක් ගත වුණාලු. මේ කොනෙන් එහා කොණ්ඩ යන්න තප්පර 0.1ක් ගත වුණාලු. තන්තුර ආතතිය සපයා ඇත්තේ එහි කප්පිය වටා යවා තන්තුවේ ස්කන්ධයෙන් 100 ගුණයක ස්කන්ධයක් ඇති භාරයකට එල්ලීමෙන්ය. හරි. තන්තුවේ ස්කන්ධය කැපිලෙම් නම් එමෙන් 100 ගුණයක ස්කන්ධයක් තියෙන භාරයක්ලු එල්ලලා තියෙන්නේ 100යි m එක. හරි.
පස්සේ අහනවා නේදුවේ තන්තුවේ දිග කොපමණද කියලා අහනවා. හරි. මෙතන තන්තුවේ ස්පන්දයක් යන ගතෝ කාල තප්පර 0.1 නම් මේ තන්තුවේ දිග කීයද? හරි. මේක අයිති වෙන්නේ ස්ථාවර තරංගයක් නෙවෙයි. තීව්‍ර තරංගක වේගය ලියන සූත්‍රයක් තියෙනවා v සමාන මූල t බෙදීම m කියලා. නමුත් දිග සම්බන්ධ කරගන්න ඕන නම් tl බෙදීම m කියන එකට යන්න සිද්ධ වෙනවා. tl බෙදීම ඔන්න ඕක තමයි පාවිච්චි කරන්න වෙන්නේ. වේගය ගන්න පුළුවන් මෙන්න මෙහෙම. නූලේ දිග L නම් L කියන එක මෙතන ස්පන්දේ යන්න ගත වෙච්ච කාලේ 0.1 බෙදනවා. 0.1 බෙදුවම ඔයාට එනවා ස්පන්දේ මෙතෙන්ට යන්න ගියපු වේගය. ඊට පස්සේ වඩවණ කරලා ආතතිය. ආතතිය ලියන්නේ කොහොමද? L ඇති ස්කන්ධේ G ගෙන් ගුණ කරලා බර බවට හරවනවා. තන්දුවේ දිගේ ලකුර බෙදන්න ඕන ආයසරයක් ස්කන්ධේ මකුරේ. ඊට පස්සේ ඒකේ මූලය කියලා ලියනවා. right. දැන් මක්කයි කරන්නේ? මුලින්ම m අකුර කපලා දානවා. මට හිතුණා පුතේ එකේ අර දශමික නෙමෙයි තියෙන්නේ. එතන ඒක උඩට ගියාම 10ක් වෙනවානේ. 1.10ක් වෙනවා. 10යි L. L බෙදීම දශමික කියන්නේ එකේ අර දශමික කියන්නේ 10 නේ අප්පා. නැත්නම් මේක එක අර 10 කියලා අරන් 10 උට්ට ගන්න. 10යි L වර්ග කරනවා පුතේ. 10යි L වර්ග කරද්දි 100යි L වර්ගය කියලා එනවා. 10යි L වර්ග කර 100යි L වල වර්ගය. මෙහා පැත්තේ මූලේ නැති වෙලා ගිහිලා මේ 100 ඉතුරු වෙනවා පුතාලා. මෙතන මේ G අකුර 10යි පුතාලා මේ L අකුරක් තව තියෙනවා. හරි. දැන් L අකුරක් කැපිලා යනවා. මේ 100ත් කැපිලා යනවා. L ට ඉතුරු වෙන්නේ 10ක උත්තරය. දිග 10යි මීටර් උත්තරේ 3 වෙනි උත්තරේ. මේ ගානෙම කියලා දෙන මෙන්න මේ කෑල්ල ගණන් ගන්න එපා කියලා. හරි. අඳ ගන්න අවශ්‍ය නම් අඳ ගමු. හරි. ඊට පස්සේ ලියන්න පුතේ වේගයේ සූත්‍රය. හරි. ඊට පස්සේ පුතේ වේගය ලිව්වේ මොකද්ද පුතේ? දුර බෙදීම කාලය කියන ක්‍රමයට. නූලේ දිගේ L කියන එක බෙදුවා ස්පන්දය යන ගත වූ කාලය තප්පර 0.1කින් සමාන කළා පුතේ ආතතිය. ආතතිය ලියන 100යි mg කියලා. right. බර එල්ලා තියෙන බර. ගුණ කිරීම ආයේ දිග බෙදුවා තන්තුවේ ස්කන්ධෙන් මකුරින් m ට m කැපුවා. මම හිතුවා මෙතන මම සුළු කර විදිය තේරුණා කියලා ගොල්ලොන්ට. තේරෙන්න ඕනේ. හරි L 10යි මීටර කියලා එන්නේ උත්තරේ 3 වෙනි උත්තරේ. හොඳයි. ඊට පස්සේ යනවා දුවේ 6 වෙනි ඔතන දෙන 6 වෙනි එක 1988. මැදින් පෙළන ලද කම්පණය වන තන්තුවක අනුයාත උපරිතාන දෙක සංඛ්‍යාත හර්ට්ස් 300යි හර්ට්ස් 500යි. මැදින් පෙළූ තන්තුවක්. එහි මූලිකයේ සංඛ්‍යාත කීයද? හරි. කෙල්ලනේ කොල්ලනේ. මැදින් පෙළූ තන්තු කියන එක ගැන මම නෝට් එකේ කියලා දුන්නා ඔයාලට. මැදින් පෙළූ තන්තු කියන ඒවා හරි මැද ප්‍රස්පන්දයක් තියෙන්න ඕනේ. හරි මැද ප්‍රස්පන්දයක් තියෙන්න ඕනේ. එතකොට පුඩු 2 රූපේ පුඩු 4 රූපේ එහෙම අයිති නැහැ. පුඩු 1 3 5 7 රූප තමයි අයිති වෙන්නේ. එතන මේක F බිඳුව නම් මේක 3යි F බිඳුව මේක 5යි F බිඳුව. ඔත්ති ප්‍රසංවාද විතරයි එන්නේ. එතකොට ඕනම අනුයාත උපරිතාන දෙකක සංඛ්‍යාත වෙනස 2යි F not. ඕනම අනුයාත උපරිතාන දෙකක සංඛ්‍යාත වෙනස 2යි F not. මේක දීලා තියෙන දෙන්නගේ එක්කෙනෙක් 300 අනෙක 500. වෙනස හර්ට්ස් 200යි. එහෙනම් 2යි F not සමාන කරමු 200ට. 2යි F not සමාන කරමු 200ට. ඔයාට එන F not 100ක උත්තරය. එතකොට මේකේ මූලිකය 100. ඊට පස්සේ අහුවෙන්නේ එමෙන් 3 ගුණේ 300. ඊට පස්සේ අහුවෙන්නේ 500. තේරුණා? ඔයා නිකමඩ හරි ඕකේ. කෙලිම ඔය දෙකේ වෙනස 200 සමාන F not කියලා ගත්තා නම් කල්පනා කරන්න. එතකොට F not මූලිකය 200. එතනින් පස්සේනේ නම් ඔත්තේ රට සේරම තියෙන කියලා හිතුව 200 400 600. එහෙනම් 300 500 අහුවෙන්නේ නැහැ. right. ලියා ගන්න පුතේ. මේක ආයෙ ලියුවොත් පුතේ ඔයාලට මතක හිටින්න chance එක වැඩි. මොකද මේවා ආයෙ පාස් පේපර්ස් වලවත් අපිට අහුවෙන්නේ නැහැ. right. මැදින් පෙළූ තන්තු වල
ඔත්ත ප්‍රසංවාද පමණක් ඇතිවන නිසා. ඔත්ත ප්‍රසංවාද පමණක් ඇතිවන නිසා අනුයාත උපරිතාන දෙකක සංඛ්‍යාත වෙනස අනුයාත උපරිතාන දෙක සංඛ්‍යාත වෙනස දෙකක් if not ය. අනේ පුතේ ලියන්නේ නම් කෙලීම අපේ පුතේ දෙකයි if not සමානයි 500 අඩු කිරීම 300 කියලා. දෙකක් if not සමානයි 500 අඩු කිරීම 300 ඒ කියන්නේ 200යි. දෙකයි if not සමාන 200යි කියන්නේ if not කියන්නේ hertz 100යි. පිළිතුර වෙන්නේ 4. දැන් ගන්නවා පුතේ 1994 ආපු එක ඔය පෙළ ගැස්ම හැටියට 12. දොනිමාන කම්බියක එක්තරා දිගක් වෙනත් දොනිමාන කම්බියක සෙන 122 දිගක් හා 120 දිගක් සමග වෙන වෙනම කම්පනය කරාම අවස්ථා දෙකේම නුගැසුම් දෙකක් ඇහුණලු. එක දොනිමාන කම්බියක් තියෙනවා. ඒක තව දොනිමාන කම්බියක කන්නාද කරලා බලනවා. මේ නාද කරලා බලනවා. එතකොට දෙසරේ නුගැසුම් දෙක ගාන ඇහෙනවලු. අර දෙවෙනි කම්බියේ දිග 122 දිත් දෙකයි 120 දිත් දෙකයි. හරි. අවස්ථා දෙකේ දොනිමාන කම්බිය ආත්‍ය සමාන වුණාලු. ඒ කියන්නේ දෙවෙනි දොනිමාන කම්බියේ ආත්‍ය වෙනස් කරලා නැහැ. දිග තමයි 122 126 වශයෙන් වෙනස් කරලා තියෙන්නේ. හරි. ඒ කම්බණේ නැත් එකම උපරිතානේ පළමු දොනිමාන කම්බියේ කම්බන සංඛ්‍යාත කීයද? පුතාට මට තේරෙනවද පුතේ? අර ඒ වෙලාවේ අපි බලපුවා 1.82 බහුවර්ණය වගේ. ඒක තිබේ සරසුලකුයි කම්බියයි. මේකේ සරසුල වෙනකොට පළමු කම්බිය තියෙනවා. ඒක වෙනස් කරන්නේ. ඒකේ කිසිවක් වෙනස් කරන්නේ නැහැ. අරකේ තිබ්බ කම්බියක තිබිච්ච එක වෙනකොට මේකේ දෙවෙනි කම්බිය තියෙනවා. හරි. ඒතකොට පුතේ පළමු කම්බිය සංඛ්‍යාත F නම් පළමු කම්බිය සංඛ්‍යාත F නම් දෙවෙනි කම්බිය එක වෙලාවක සංඛ්‍යාත F ඍණ 2යි. අනික වෙලාවේ සංඛ්‍යාත F ධන 2යි. වැඩි සංඛ්‍යාත F ධන 2 තියෙන්න ඕන අඩු දිගේදී. F ධන 2 තියෙන්න ඕන අඩු දිග 120 දී. අඩු සංඛ්‍යාත F ඍණ 2 තියෙන්න ඕනේ වැඩි දිග 122 දී. හරි. ඒකෙන් මම ආයෙ විවරණයක් ලියවන්න හදන්නේ නැහැ පුතේ. හරි. අරකේ වගේමනේ පුතේ තර්කේ. එතකොට දෙවෙනි කම්බිය එක වෙලාවක සංඛ්‍යාත F ධන 2යි අනික වෙලාවේ සංඛ්‍යාත F ඍණ 2යි. හැබැයි F ධන 2 කියන්නේ වැඩි සංඛ්‍යාත තියෙන අඩු දිගේදී. හැබැයි වැඩි සංඛ්‍යාත අදාළ අඩු දිග ලියන්නේ එහා පැත්තේ යට රුලේ. F ධන 2ට අදාළ වැඩි සංඛ්‍යාතේ අඩු දිග 1 ලියන්නේ මෙතන. අඩු සංඛ්‍යාත දෙවෙනි කම්බියේ අඩු සංඛ්‍යාත අදාළ ඒකේ වැඩි දිග 1 ලියන්නේ උඩ රුලේ. රයිට්. දැන් ඉතින් මේක දෙකෙන් කපලා වගේ හරස් ගුණ කරලා කරන්න දී. ඒක මම කරන්න අවශ්‍ය නැති වෙයි. හරි. කරා යන්න පුතේ. ඔකේ F කියලා ගන්න මොකද? පළමු සරසුලේ සංඛ්‍යාත F යයි ගනිමු. පළමු කම්බියේ සංඛ්‍යාත F යයි ගනිමු. පළමු කම්බියේ සංඛ්‍යාත F යයි ගනිමු. රයිට්. එතකොට දෙවෙනි කම්බියේ සංඛ්‍යාත එක වෙලාවක F ධන 2 අනික් වෙලාවේ F ඍණ 2. රයිට්. කරා යන්න තියෙන්නේ. පුතේ F ධන 2ට අදාළ අඩු දිග මෙහා පැත්තේ යට රුලේ ලියනවා. F ඍණ 2 කියන අඩු සංඛ්‍යාත අදාළ වැඩි දිග එහා පැත්තේ උඩ රුලේ ලියනවා. හරි. කරා යන්ක පුතේ නේද පුතේ? දෙකෙන් කපලා බලන්නකෝ 60යි මේක දෙකෙන් කප 61යි. හරි. එහෙනම් 60යි සිම්බල් F ධන 120 සමාන කරන 61යි සිම්බල් F ඍණ 122. මේක මෙහෙර ගත්තම 242ක් එනවා. මේක එහාට ගෙනිච්චම් පුතේ 61කින් 60ක් අඩු කළා F එකක් ඉතුරු වෙනවා. හරි එන්නේ තුන්වෙනි උත්තරේට. රයිට්. පුතේ ඒතර ආයේ ඒ වෙනිම ගණන් නම් ආයේ කරන්න ඕනේ නැති වෙයි. දෙකක් විතර කරානේ කොල්ලෝ. ඊට පස්සේ යනවා පුතේ මම 95 ගාන. උත්තර 13. දිග 0.4 මීටර වූ වයලීන් තන්තුවක් හර්ට්ස් 480 සඳහා සුසර කර ඇත. ඕකේ. මූලික සංඛ්‍යාත 600 දක්වා නංවන්න තන්තුව කුමන ප්‍රමාණයකින් කෙටි කළ යුතුද? ආයේ බලන්නකෝ සංඛ්‍යාතයේ දිගේ සම්බන්ධය. සංඛ්‍යාත දිගේ සම්බන්ධ ප්‍රතිලෝමයි. මට ඕනේ මේ අදන ඔබ ඇඟේ කෑලි වගේ තරමට ඇඟට අවශෝෂණය කරවලා දෙන්න පුතේ. එතකොට සංඛ්‍යාත දිගේ සම්බන්ධ ප්‍රතිලෝමයිනේ පුතේ. හරි. එහෙනම් ඉස්සර සංඛ්‍යාත 480යිනේ. හරි 480 අදාළ දිග 480 අදාළ දිග 0.4 යට රුලෙන් ලියනවා.
600නේ දැන් සංඛ්‍යාතේ. ඊට අදාළ දිග එහා පැත්තේ උඩ රූලෙන් ලියනවා. එක ශිෂ්‍යයා ගත්තොත් 4යි එක ශිෂ්‍යයා ගත්තොත් 5යි. හරි. L10 යන උත්තරේ. L10 යන උත්තරේ ගුණ කරලා ගත්ත 1.6යි බෙදනවා 5න්. ඒ කියන්නේ 3.2 10 එන්නේ. 3.2 10න් බෙදුවම 0.32යි මීටර. ඕක නෙමෙයි උත්තරේ වෙනස් කළ යුතු ප්‍රමාණය අහන්නේ 0.4න් 0.32ක් අඩු කරලා තියෙනවා. 0.8යි මීටර වලින් ගත්තොත්. තියෙන සෙන්ටිමීටර වලින් 8යි. රයිට්. ලියන්න ඒකෙත් පුතේ F අනුලෝමයි 1 L කියලා. පටන් ගන්න. පුතේ F අනුලෝමයි 1 L. ඒතර පරණ සංඛ්‍යාත 480 ඊට අදාළ පරණ දිග 0.4. දැන් සංඛ්‍යාත 600 දැන් දිග දන්නේ නැහැ. එක ශිෂ්‍යයෙන් කැපුවම උඩ 4යි යට 5යි මෙතන 0.4ක් ආවා. සුළු කරන් ගියා. දැන් ලියනවා දිගේ වෙනස් වීම දිග කෙටි කළ යුතු ප්‍රමාණය 0.4න් 0.32ක් අඩු කරලා තියෙනවා. 0.4න් අඩු කරලා තියෙන දුවේ 0.32. දශම බිඳුවයි 8යි මීටර් 8යි සෙන්ටිමීටර් උත්තරේ 2. හොඳයි. දැන් යනවා පුතේ 1998 ප්‍රශ්නෙට. උත්තර 17 වෙනි එක. 1 මීටර දිග ඇති ඇදි කම්බියක ඇතිවන තීරයක් කම්පනයේ මූලික ස්වරයේ සංඛ්‍යාව 320යි. 1 මීටර දිග ඇති ඇදි කම්බියක තීරතන මූලිකයේ සංඛ්‍යාව 320යි හර්ට්ස්ලු. එම ද්‍රව්‍යයේම සාධන ලද. සාන එක්කයේදී ඔළුවේ තියාගෙන ගණත් එකමයි කියලා. 1 මීටර දිග ඇති අර දිගමයි තියෙන්නේ. දෙවෙනි කම්බියක් එමාතරේ යටත් කළා අර ද්‍රව්‍ය රෝ එකමයි දිග එකමයි ආත්‍යත් එකමයි. නමුත් විස්කම්බේ පළමු කම්බේ විස්කම්බේ මෙන් 4 ගුණයකි. විස්කම්බේ වැඩි පුතේ. විස්කම්බේ 4 ගුණයක්ලු. මේ දෙවන කම්බේ මූලික සංඛ්‍යාත කීයද? දෙවෙනි කම්බේ මූලිකයේ සංඛ්‍යාත. අපේ පුතේ හිතින් හදන්න බැරි නෑ කමන්න ලියලා පෙන්නන්නම්කෝ. දැන් සාමාන්‍ය අපි හුරු වෙලා තියෙන වැඩිපුර සංඛ්‍යාතයේ ලියන්න මූලිකය 1/2L වර්ගමූලය ඇස්සේ t බෙදීම එම් නේද? ප්‍රශ්නේ කියවද්දිම තේරෙනවා විස්කම්බේ ගැන කතා කරනවා නම් ඔයාලට සිද්ධ වෙනවා මේකට යන්න. ඉස්සෙල්ලා වෙනකොට රෝ A දාලා පටන් ගන්න සිද්ධ වෙනවා. හරි. හැබැයි ඒ කියන්නේ මොකද්ද පුතේ? කම්බියක හරස්කර වර්ගඵලය කියන්නේ මොකද්ද පුතේ? පයි ගුණ කිරීම සිම්පලාර අකුරේ වර්ගය. පයි ගුණ කිරීම සිම්පලාර අකුරේ වර්ගය. තේරුණා? සුද්ධ සිංහලෙන් කියනවා එකම ද්‍රව්‍යයෙන් තනය ඇත්තේ. ආතතිය එකමයි ඒ දිගමයි තියෙන්නේ. මේවයි සංඛ්‍යා කොහොමද භෞතික රාශිත් නෙවෙයි. R වර්ගයේ තියෙන වර්ගමූලයක් අස්සේ වර්ගමූලය ගත්තම R එකක් තමයි ඉතුරු වෙන්නේ. ඒතර ඔයාලට තේරෙනවා සංඛ්‍යාතය සහ කම්බිය හරස්කර අරය අතර සම්බන්ධ ඔවැනි ප්‍රතිලෝම සම්බන්ධය. රයිට්? මේ ගැන විමසලා තියෙන හරි අඩුයි. ආත්‍ය වෙනස් වීම දිග වෙනස් වීම ගැන නම් ඕන තරම් අහලා තියෙනවා. අහලා තියෙන්නේ දෙවෙනි කම්බියේ විස්කම්බය පළමු කම්බියේ විස්කම්බය වෙන 4 ගුණයකි. කොල්ලෝ විස්කම්බය 4 ගුණය කියන්නේ අරයත් 4 ගුණයයි කියන එකනේ. අරය 4 ගුණයක් නම් සංඛ්‍යාතය 1/4 ගුණයක්. අරය 4 ගුණයක් වෙනකොට සංඛ්‍යාතය 1/4 ගුණයක්. එහෙනම් 320 වගේ 1/4 ගුණය කියන්නේ හර්ට්ස් 80යි දෙවෙනි කෙනාගේ සංඛ්‍යාතය. රයිට්. හදාගමු. ලියන්න මේ සෙට් එක ලියන්න. F0 සමානයි 1/2යි L මූලය ඇතුලේ t බෙදීමේ. හැබැයි සිම්පල් m වෙනුවට ලියන්න අපේ පුතේ රෝ a කියලා. 1/2යි L වර්ගමූලය ASCII t බෙදීම අනේ දුවේ සිම්පල් m වෙනුවට ලියනවා රෝ a කියලා. එතන ඒ අකුර වෙනුවට නැවත ලියනවා දුවේ මොකක් කියලාද? පයි සිම්පල් r අකුරේ වර්ගය කියලා. හරි. වෙනස් වෙන්නේ නැති භෞතික රාශිය ගැන හිතන එක අයින් කරලා දාමු. T L රෝ ගැන හිතන්න වැඩක් නැහැ. ඉලක්කම් ගැන හිතන්න වැඩකුත් නැහැ. හරි.
සංඛ්‍යාත අනුලෝමයි මේකේ මූලය ගත්තම එක R එකක් එන්නේ. සංඛ්‍යාත අනුලෝමයි එක R. right. අරය 4 ගුණයක් වුණාම පළමු කම්බිය වගේ දෙවෙනි කම්බි විස්කම්බෙන් 4 ගුණයයි. අරය අතින් 4 ගුණයයි. අරය 4 ගුණ කරාම සංඛ්‍යාතේ එක R 4 ගුණයක් වෙනවා. හරි. එහෙනම් දෙවෙනි කම්බියේ මූලිකයේ සංඛ්‍යාත 320 වගේ 4න් 1 ගුණයයි හර්ට්ස් එනම් 80යි. උත්තරය 1. හරි තේරුණානේ කොල්ලනේ ඊළඟ ගන්නවා මොකද 2001 ආපු එකක් 2001 ආපු එක උත්තර 20 සරසුලක සංඛ්‍යාත 256යි ඕකේ සරසුලේ සංඛ්‍යාත ස්ථීරව දාන 256යි කියන්නේ මේ ධ්වනිමාන කම්බිය සමග නාද කරන තබරණු ගැසු 3ක් ඇහුණලු එහෙනම් සරසුලේ සංඛ්‍යාත 256යි නම් කම්බිය සංඛ්‍යාත 1 259 3ක් නුගසුන් ඇහෙන්න නම් 1 මීටර 3ක් අඩුයි 253 ඊළඟ කියනනේ පුතේ කම්බිය ආත්‍ය අඩු කළ විට ඇස නුගසුන් ප්‍රමාණය නැවත තප්පරයට හර්ට්ස් 3යිලු ඕ තප්පරේ නුගසුන් 3යිලු ඒ කියන්නේ කම්බිය ආත්‍ය අඩු කරාට පස්සේ ආයෙත් නුගසුන් 3මක්ලු ඇහෙන්නේ අන්න බලන්න අර ඒවල දිගත් එක්ක දිභාගය දැන් ආතතියත් එක්ක යන්නේ හරි කම්බිය ආත්‍ය අඩු අවස්ථාවේ සංඛ්‍යාතේ කෝකද හරි එහෙනම් වෙන්න ඕනේ පුතේ ඔය කියන විදිහට ආත්‍ය වෙනස් කරද්දී අනිවාර්යෙන් කම්බිය සංඛ්‍යාත වෙනස් වෙනවනේ ඒ වෙනස් වෙලා දෙසරෙවණු ගැසුම් 3 ගැහෙන ඇහෙන්න නම් එක වෙලාවක තිබිලා තියෙනවා 259 අනික් වෙලාව තිබිලා තියෙනවා 253 හරි ආත්‍ය අඩු එකේදී අහලා තියෙන අනේ කොල්ලනේ මෙන් බලපන් පුතේ සම්බන්ධය ආත්‍ය අඩුයි නම් සංඛ්‍යාත අඩුයි නේද ආත්‍ය අඩු කරනකොට සංඛ්‍යාත අඩු වෙන්න ඕනේ නේද පුතේ එහෙනම් අඩු ආත්‍ය තියෙන වෙලාවේ තිබිලා තියෙන්නේ මේ දෙකෙන් අඩු සංඛ්‍යාතය ඒ කියන්නේ 253 කියන්නේ මේක වෙන්න ඇත මුලින් 259 තිබිලා ආත්‍ය අඩු කරද්දී 253ට අඩු වෙන්නට ඇති අහලා තියෙන ආත්‍ය අඩු වෙලාවේ කම්බියේ සංඛ්‍යාතය 253 right එක වාක්‍යයක් විතරයි ලියන්න තියෙන්නේ ලියා ගන්න පුතේ t අඩු කරන විට ආත්‍ය අඩු කරන විට කම්බියේ සංඛ්‍යාතය ආත්‍ය අඩු කරන විට කම්බියේ සංඛ්‍යාතය හර්ට්ස් 259 තිබී 253ට නැද හර්ට්ස් 259 සිට හර්ට්ස් 253ට අඩු වී තිබිය යුතුයි ආත්‍ය අඩු කිරීමේදී කම්බියේ සංඛ්‍යාතය හර්ට්ස් 259 සිට හර්ට්ස් 253ට අඩු වී තිබිය යුතුයි ඒක ඉරිගහගතර කමන්නේ යටින් රැල්ලක් කර දාගත්තම අර ආත්‍ය අඩු කරාම සංඛ්‍යාත අඩු වෙනවා කියන එකට අඩු ආත්‍ය අඩු කරද්දී සංඛ්‍යාත අඩු වෙනවා චේ හරි පුතේ ඊළඟට ගමු අපි 2003 ආපු එකක් ඔතන 23 වෙනි එක හරි බලා ගන්න කට්ටිය පොඩ්ඩක් කියව ගන්න දෙයක් තියෙනවා ඒකේ කෙව්වා පුතේ තන්තු දෙක දිගවල සමානයි හරස් කරින් සමානයි ඝනත්වය විතරයි වෙනස් වෙලා තියෙන්නේ x වලින් ස්පන්දයක් කිව්වා y වලින් ස්පන්දයක් කිව්වා මෙතන ස්පන්දරය යන ගතු කල t a ලු මෙතන යන ගතු කල t b ලු හොඳට අහගෙන ඉන්න මම තර්කය කියලා දෙද්දි තන්තුව දිගේ යන තීරයක් ස්පන්දයක වේගය ලියන එක සූත්‍රයක් නෙමේ මේක v සමාන මූල ඇස්ස t බෙදීම ρ a ඕකේ තමයි ගාන හදන්න වෙන්නේ හරි හැබැයි වේගය ලියන්න පුළුවන් දුර බෙදීම කාලය කියන ක්‍රමයටත් දුර බෙදීම කාලෙනොත් වේගය පොදුවේ ඕන තැනක ලියන්න පුළුවන්. හරිද? එතකොට මේකේ හොඳට බලා ගන්න මොකක් හරි මෙහෙම ඇදලා ගැට ගහලා තියෙද්දි අනිවාර්යෙන් මේ වයේ මොනවද පුතේ? ආතති සමාන වෙන්න ඕනේ. අනිවාර්යෙන් ආතති සමාන වෙන්න ඕනේ. හරි. එතකොට හරස්කර වර්ගවල සමානයි කියලාත් කියලා තියෙනවා. ඊට අතිරේකව පුතේ දිගවලුත් මේකේ ස්පන්දනය යන දිග ප්‍රමාණය අර්ග ස්පන්දනය යන දිග ප්‍රමාණයත් සමානයි කියලා තේරෙනවා. ඒතර ඔයාලට තේරෙන්න ඕන දේ තමයි කාලය කියන එකයි ඝනත්වයේ මූලය කියන එකයි මෙන්න මෙහෙම සම්බන්ධයක් තියෙන්නේ. කාලය සහ ඝනත්වයේ මූලය අනුලෝමයි කියලා හිතුවට කමක් නැහැ. එහෙනම් t a ට t b කියලා ලියනකොට පුතේ t a ට t b කියලා ලියනකොට පුතේ d a බෙදීම d b කියලා ගත්තා නම් හරි නේද? හැබැයි ඒකේ මූලය අස්සේ ලියන්න ඕනේ. හරි.
DAට ලියනවා 4යි DB කියලා බෙදීම DB. හරි. ඊට පස්සේ DB කපලා දානවා. 4 මූලය කියන්නේ 2යි. TA බෙදීම TB එන උත්තරේ 2ක උත්තරය. ඊට පස්සේ බලමු ඒක කොහොමද තියලා තියෙන්නේ කියලා. හැම උත්තරේම වගේ තියෙන TB යුක්ත කරලානේ පුතේ. TB යුක්ත කර භාගය TA කියලා ඉන්නේ නේ. ඒ කියන්නේ එන්නේ දෙවෙනි උත්තරේට. හරි. කොල්ලෝ මෙතනින් පටන් ගන්න. රූපයක් නම් ඕනෙත් නෑ නේ. කරaya. වේගය යනවා T බෙදුව A ගේ මූලයේ ක්‍රමයට. නමුත් වේගය යන බලන දුර බෙදීම කාලය කියන ක්‍රමයටත් තන්තු දෙකේම ආතතිය සමානයි. තන්තු දෙකේ හරස්කර සමානයි. ස්පන්ද වලට යන තියෙන දුර තන්තු දිග ප්‍රමාණයලුත් සමානයි. ඒතර ඒ ඔක්කොම සමාන නිසා පුතේ T අනුලෝමයි රෝ අකුරේ මූලය කියලා එකක් එන්නේ. T A TB අනුපාත කියනකොට අපේ පුතේ A ඝනත්වය උඩ රූලේ B ඝනත්වය යට රූලේ. T A බෙදීම TB සමානයි D A බෙදීම DB කියන එකේ වර්ගමූලය. DA කියන්නේ 4ක් DB. DB කපලා තියෙනවා. මෙහෙම නෙමෙයි උත්තරේ තියලා තියෙන්නේ පුතේ. TB යුක්ත කරලා තියෙන්නේ භාගයයි TA කියලා. උත්තර දෙක. හරි. ඉවරයි. නේ. right. ඊළඟ යනවා පුතේ 2004 MCQ එකට උතන 25. කියලා බලා ගන්න පුතේ. එහා B යන තඳු දෙකක් P ලක්ෂ්‍ය කෙලවරෙන් කෙලවරකට ගහලා තියෙනවා පුතේ. right okay. මෙයාට වඩා රැස් සැහැල්ලුයිලු. එහා B තඳුර ඒක දිග ස්කන්ධ මෙයාගේ 0.4 අරයාගේ 0.1 පැහැදිලි. මෙයාට වඩා අරයාගේ ඒක දිග ස්කන්ධය අඩුයි. පළවෙනි නිව්ටන් එක් ආතය ඇති වෙනසේ සංයුක්ත තන්තුව අතින් ඇද. ආත නිව්ටන් 1යි කියන්නේ මේකේ තාත්තේ 1 අරගේ ආතයත් 1. හරි. එනස එහි නිදහස් කිරීම ස්පන්දයක් ඇති කරාම ස්පන්දයේ P ලක්ෂ්‍ය හරහා ළඟා වීමෙන් පසු මෙතන ස්පන්දයක් ඇති කරාම ඒක මෙහෙම ගිහිලා P ට එළඹුණාන පස්සේ වෙන දේ ගැනම අහලා තියෙනවා. උත්තර දිහා බැලුවොත් යටිකුරු නොවූ එක කියන ස්පන්දයක් එන්නේ නැහැ කියලා පස්වෙනි උත්තරේ. ඊට පස්සේ වේගය කියන කියනවා පුතේ B දිගේ දකුණු දිශාවට යනවා B දිගේ දකුණු දිශාවට යනවා B දිගේ වම් දිශාවට right okay හරි. කොල්ල මෙහෙන් ස්පන්දයක් එවුවට පස්සේ මෙතනදී මොකද වෙන්නේ කියලා අහනවා. හොඳට තේරුම් ගන්න මේ එවන ස්පන්දයේ පුතේ මේ P හරහා අනිත් අතට මාරු වෙනවා. මෙහෙම B දෙසට යනවා අනිවාර්යෙන් ස්පන්දේ දකුණු පැත්තට යනවා. කොල්ලෝ ඒක දික්ක ස්කන්ධේ වැඩි එකෙන් අඩු එකකට නිකන් බර එකෙන් සහැල්ලු එකට වගේ කියලා හිතා ගන්නකො. මේකෙන් අරකට මාරු වෙද්දි මෙන්න මෙතන නිකන් මෘදු මායිමක් වගේ. හරි. ඔතනදී පුතේ ස්පන්දේ මෙතනින් එහා පැත්තට යනකොට කොහොමටත් උඩයට මාරු වෙන්න හේතුවක් නැහැ. යටිකුරු වෙන්න හේතුවක් නැහැ. ඕක කෙලීම ඔහොම යනවා. ඉස්සරහට යන එක කොහොමද? සහැල්ලු එකෙන් බර එකට ගියත් බර එකෙන් සහැල්ලු එකට ගියත් පුතේ ඉස්සරහට යන එක කොහොමත් උඩට මාරු වීමක් ගැන කතා කරන්න ඕනේ. ආංශික පරාවර්තනයක් කියන එකක් ගැන කතා කරන්න තිබුණොත් විතරයි උඩට මාරු වෙනවද නැද්ද කියන එක හිතන්න ඕනේ. මෙතනින් ඉස්සරහට උඩට මාරු වෙන්නේ නැහැ. ඒතකොට එහෙනම් කොහොමත් පුතේ යටිකුරු නොවු ස්පන්දයක උත්තරයක් තෝරගන්න. ඒ කියන්නේ 1 හරි 3 හරි. හරි. ඊට පස්සේ ඒක ඉතින් B දිගේ දකුණු පැත්තට යන්නේ. ඒතකොට කොහොමත් උත්තරේ 1 වෙලා ඉවරයි. වේගේ වටිනාකම හොයන්න අවශ්‍යත් නැහැ. වටිනාකම හොයනවා නම් ඉතින් මේක දාලා පෙන්නමු. හරි. කෙලීම ආතතිය 1යි ඒක දික්ක ස්කන්ධ 0.1යි. එයාගේ මූලය. මේක බෙදුවන් 100ක් ඇවිල්ලා 100 මූලයට 10ක් එනවා. 100 මූලය 10යි. ඇත්තරම පුතේ යටිකුරු නොවූ කියලා අඳුරගත්තට පස්සේ ඒක කෙලීම යන්නේ දකුණට කියලා අඳුරගත්තට පස්සේ එහෙ උත්තර දෙන 1යි. වේගේ වටිනාකම අඳුර ගන්න ඕන වෙන්නේ නැති වෙයි. right. කොල්ලනේ. හැබැයි ඉතින් පුතේ මෙහි වාක්‍යයක් ලියා ගන්න තන්තුවෙන් අනෙක් තන්තුවර ස්පන්දේ මාරු වීමේදී අපවර්තනය කිසිවිටකවත් සිදු නොවේ. තන්තුවෙන් අනෙක් තන්තුවර ස්පන්දේ මාරු වීමේදී අපවර්තනයක් කිසිවිටකවත් සිදු නොවේ.
ඒ කියන්නේ මේකෙන් අරකට යන්නේක අපවර්තනයක් වෙන්නේ නැහැ. හරි? ඒ ගැන හිතන්න ඕනේ පරාවර්තනයක් වුණොත් විතරයි. මේක නම් ඇත්තට මෘදු මායිමක් වගේ නිසා යම් කොටසක් පරාවර්තනය වුණා වුණත් ආශික පරාවර්තනය වුණත් ඒත් පුතේ උඩට මාරු වෙන්නේ නැහැ. රයිට්. කොල්ලෝ පීඩ එළමුණාට පස්සේ වෙන දේ අහලා තිබුණේ. රයිට්. කරගන්න. වේග හදලා පෙන්නමු ඉතින්. උත්තර වල එක තියෙනවනේ. ආතතිය නිව්ටන් 1යි මේ කම්බි ජාතිය ඒක දික්ක ස්කන්ධය 0.1යි. හරිනේ. උත්තර එකනේ. ඊට පස්සේ පුතේ දැන් යනවා පුතේ 2011 ප්‍රශ්නෙට. ඔතන 32 වෙනි එක. බර ඒකාකාර කඹයක එක් කෙළවරක් ඒ රූපේ නැති පරිදි සීලවන ගැටගසා ඇත. B කෙළවරෙන් කඹයේ නොනවත්ව දෙපැත්තට පද්දනු ලැබේ. මෙමගින් ඇති වන තරංගය කඹයේ දිගේ ඉහළට ගමන් කරනකොට උත්තරවල අහන්නේ තරංග වේගයට මොකද වෙන්නේ, තරංග ආයාමයට මොකද වෙන්නේ කියලා අහනවා. රයිට්. පුතේ දුවේ කඹයක් වගේ එකක් කොහොම එල්ලලා පුතේ යටින් මේ වගේ හොල්ලනවා. කම්පණය කරාම මේක දිගේ උඩට යන තරංගේ වේගයට මොකද වෙන්නේ, ලැම්ඩට මොකද වෙන්නේ කියලා අහනවා. හොඳට අහගන්න. මම මේක තියරි වලත් කිව්වා. හරි? මම තියරි වල ප්‍රශ්නය සාකච්ඡා කරන ලායත් කිව්වා. මේ වගේ කඹයක අපේ පුතේ යම් පොයින්ට් එක ආතතිය යනු ඊට යටින් තියෙන කඹ කෑල්ලේ බර. ඊට යටින් තියෙන කඹ කෑල්ලේ බර. එතකොට මේක දිගේ උඩට යන්න අහුවෙන කඹ කෑල්ලේ බර ප්‍රමාණය වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවා. උඩට යන්න ඒ ලක්ෂයේ ආතතිය කියන එක එන්න වැඩි වෙනවා. ආතතිය වැඩි වෙනවනම් මොකද වෙන්න ඕනේ? වේගය වැඩි වෙනවා. උඩට යන්න තීව්‍ර තරංගේ වේගය වැඩි වෙනවා. වේගය වැඩි වෙන මොකද වෙන්නේ? ලැම්ඩත් වැඩි වෙනවා. සංඛ්‍යාත කියන එක වෙනස් වෙන්නේ නැහැ පුතේ. නමුත් වේගය වැඩි වීම මත ලැම්ඩා වැඩි වෙනවා. දෙකම වැඩි. උත්තරය වෙන්නේ පුතේ දෙවෙනි උත්තරේ. ලියා ගන්න. තන්තුව දිගේ ඉහළට යන විට T වැඩිවීම නිසා V වැඩි වේ. ආතතිය වැඩිවීම නිසා වේගය වැඩි වේ. එම නිසා ලැම්ඩාද වැඩි වේ. හොඳයි. හරිනේ, තේරුණානේ? පැහැදිලිනේ? ඊළඟ ගන්නවා පුතේ. ඒකේ උත්තර දෙක එතකොට. ඊළඟ තෝර ගන්නවා පුතේ 2004 එකක්. ඔතන 35. සරසම තන්තු දෙකක් වෙන වෙනම T ආතතියකට යටත් කර ඇත. සරසම තන්තු දෙකක් T ආතතියකට යටත් කර ඇත. මැදින් පෙළුවට එක් තන්තුව එකම සංඛ්‍යාත තරංග නිපදවනවලු. ඔව් රයිට්, වෙන්න එපා. එක වගේ තන්තු දෙක සරසමයි කියන්නේ. දැන් එක් තන්තුවක ආතතිය 0.8යි දක්වා අඩු කරාලු. එක් ආත අඩු කරාම එතකොට ඒකේ සංඛ්‍යාත ටිකක් අඩු වෙනවා. 0.8යි T දක්වා අඩු කරාලු. තන් දෙකම එකවර මැදින් පෙළුවහොත් තත්පරයකදී නුගසුම් 5ක් ඇහුණා නම් F ගේ අගය කීයද? F ගේ අගය. පුතා මේක චෙක් වෙන්නේ පුතේ සංඛ්‍යාතයයි ආතතියේ මූලයයි අනුලෝමයි කියන එකනේ. සංඛ්‍යාතයේ ආතතිය මූලෙත් එක්ක අනුලෝමයි. හරිද? ඊට පරණ සංඛ්‍යාත F කියන්නකො පුතේ. පරස F නම් ඊට අදාළ ආතතිය T. දැන් සංඛ්‍යාතයේ පුතේ ආතතිය අඩු කරනවානේ 0.81 F වලට 0.81 T වලට. ඒතර සංඛ්‍යාතෙත් අඩු වෙනවලු. සංඛ්‍යාත අඩු වුණාම මොකද වෙන්නේ? නුගසුම් ගාන 5ක් වුණාලු. එහෙනම් දැන් අර එක කම්බියක සංඛ්‍යාතයේ පරණ සංඛ්‍යාතයට 5ක් අඩු ඇති. හැබැයි මේක ලියන්න ඕනේ මූලයක් ඇතුළේ. අය කියන්නද? මුලින් කම්බි දෙකේම ආතතිය සමානයි. ඒ නිසා සංඛ්‍යාත සමානයි. එක කම්බියක් එහෙමම තියෙනවා. අනෙක් කම්බිය ආතතිය 0.81 T වලට අඩු කරනවා. ඒතර ඒකේ සංඛ්‍යාතය අඩු වෙනවා. ඒතර නුගසුම් 5ක් අඩු ඇහෙනවා. 5ක් ඇහෙන නම් ඉස්සරට වඩා දැන් එකේ සංඛ්‍යාතය 5කින් අඩු වෙන්න ඇති. එහෙනම් ඉස්සර සංඛ්‍යාතේ ඉස්සර ආතතිය. දැන් සංඛ්‍යාතේ දැන් ආතතිය. හරි. දැන් TT කපනවා.
0.81 වර්ගමූලය ගත්තාම පුතේ 0.9ක් එන්නේ. 0.81 81 නේ. නා වර්ගමූලය ගත්තාම 0.9ක් එනවා. දැන් අපි පුතාලට තියෙන්නේ මේක හරස් ගුණ කරලා සුරු කරගෙන යන්න. රයිට් කරන් යන්න. පාවිච්චි කරන්නේ F අනුලෝමයි T ගේ මූලය කියන තියරිය. F අනුලෝමයි T ගේ මූලය. එන ඉස්සර සංකේත F දැන් සංකේත F ඍණ 5. ඉස්සර ආතේ T දැන් ආතේ 0.81 T. T කැපුවා. මූලය ගද්දි මෙයාගේ 0.9ක් සෙට් වෙනවා. දැන් හරස් ගුණ කරලා සුරු කරන් යන්න. රයිට්. මම හිතනවා F-ට 50 හර්ට්ස් කියන උත්තරේ එනවා කියලා. ඔතන හැටියට දෙක උත්තරේ. ඊළඟ ගන්නවදුවේ 2015 ආපු එකක්. ඔතන 36 කියන ප්‍රශ්නේ. යම් මාපාංග 4 10 11ක් වූ ද්‍රව්‍යයකින් සාදන ලද අරේ මිලියන එකක් වූ කම්බියක් නිව්ටන් 30ක ආතරද වාචනය කර ඇත. යම් මාපාංග දෙනවා පුතේ කම්බියේ අරේ දෙනවා පුතේ ආති දෙනවා පුතේ. කම්බිය දිගේ අන්වායම තරංගවල වේගයයි තීරක තරංගවල වේගයයි අතර අනුපාතය හලදී. පයිවලාගේ තුන් ලෙස ගන්න. මේක කරන්න පුතේ අන්වායම තරංගවල වේගයේ සූත්‍රෙත් දැනන් ඉන්න ඕනේ. රයිට්. පුතේ VL අන්වායම තරංගවල වේගයේ VL තීරක තරංගවල වේගයේ VT අනුපාතය. අන්වායම තරංගවල වේගයේ ලියන සූත්‍රය මෙන්න මෙහෙම එකක්. E බෙදීම ρ කියන එක නගේ වර්ගමූලය කියලා තියෙනවා. ලෝහම ද්‍රව්‍යයක් ඝන ද්‍රව්‍යයක් තුලින් යනකොට අන්වාය තරංගවල වේගය ලියන සූත්‍රේ මූලය ආසී බෙදීම රූ. වයිලිව තවුලන්නේ. තීරක තරංග වේග සූත්‍රය මම ලියන්නේ T බෙදීම ρ A කියන සූත්‍රය. T බෙදීම ρ A කියන සූත්‍රයෙන් ලියනවා. ඇයි එහෙම ලිව්වේ? ඒතර මේ රට රෝ කැපෙන හින්දා. ඊරසේ හරස් කර කියන එක උඩ රූට යනවා. E A බෙදීම T එයාගේ මූලය. හරි. A ගියා උඩ රූලට. E A බෙදීම T කියන එකගේ මූලය. හරි. එහෙනම් VL බෙදීම VT සමානයි. හරි. E කියන්නේ කවුද? යමාපාංක කියන එක යමාපාංකය කියන එක 4 10 11 වෙනි බලය. 4 10 11 වෙනි බලය. කම්බිය හරස් කර වර්ගඵලය අවශ්‍යයි. පුතේ ඒකේ ඉන කෙනාගේ අරේ මිලිමීටර 1යිනේ පුතේ. හරි. එහෙනම් පයි r වල වර්ගය. පයි ගුණ කිරීම එකේ වර්ගය. හැබැයි වර්ග මිලිමීටර වර්ග මීටර කරන්න 10/6න් ගුණ කරනවා. බෙදන්න ඕනේ යොදලා තියෙන ආතතිය නිව්ටන් 30යි. යොදා ඇති ආතතිය නිව්ටන් 30යි. යොදා ඇති ආතතිය නිව්ටන් 30යි. හැබැයි ඕකේ මූලය ලියන්න ඕනේ. තේරුණා? හොඳයි. ප්‍රශ්නේ කියලා තියෙනවා මනුස්සකමට වෙන්නේ නැති පයි 3 ලෙස ගන්න කියලා. කොහොමද ඒක? පයි 3 කියලා ගත්තම 3යි 30යි කැපුනම යට රූට 10ක් එනවා. හරි. 11යි ඍණ 6යි සුළු කරාම ධන 5ක් නෙන්නේ. 10 ධන 5. 10 ධන 5 ආය 10කින් බෙදුවොත් 10 ධන 4ක් එන්නේ. දැන් වර්ගමූලය ගන්න. 4 වර්ගමූලය 2යි. 10 4 වර්ගමූලය ගත්තම 10 2යි. අනුපාතේ 200යි. රයිට්. හදාගමු. පරිස්සමෙන් කරගන්න. උත්තරේ 3. VL බෙදීම VT. VL බෙදීම VT. හරි. VL අන්වායම තරංගවල වේගයේ සූත්‍රය මූලය ASCII බෙදීම ρ. V සමාන V වෙනකොට ලියනවා VL වෙනකොට මූලය ASCII බෙදීම ρ. බෙදීම VT වෙනකොට ලියනවා T බෙදීම ρ A. වර්ගමූලය ASCII. රට රෝ කැපෙනවා. මේ A යන උඩ රුල්ලට. E A බෙදීම T කියන එකේ මූලය. E A බෙදීම T කියන එක්කෙනාගේ වර්ගමූලය කියලා එකක් සෙට් වෙනවා. හරි. දැන් කරන් යන්න. යම් මාපාංකය 4යි 10යි 11යි හරස්කර වර්ගවලේ පයි r වල වර්ගයයි වර්ග මිලිමීටර් ඔන්න වර්ග මීටර් කරා ආතතිර 30 දාලා කරගෙන ගියා. හරි. ඊළඟ තෝරගන්න 2015 ආපු එකක්. මයි කොල්ලනේ ඔතන ඊළඟ එක 37.
ඒක දික්ක ස්කන්ධය මීටරයට ග්‍රෑම් 1යි. ආයතන නිව්ටන් 40ක් සහිත ධ්වනිමාන කම්බියේ කම්පන දිග කුඩා අගයකට වෙනස් කරමින් සංඛ්‍යා හර්ට්ස් 320ක් වූ සරසුරස් සමග එකවර නාද කරනු ලැබේ. සංඛ්‍යාද කුඩා අගයක ඉඳලා වෙනස් කරගෙන යනවලු. කියන්නේ වැඩි කරන් යනවා ඇතිනේ. එතකොට කම්බියේ සංඛ්‍යාද එන්නේ අඩු වෙන්නේ නැති. මේ ක්‍රියාවලියේදී සංඛ්‍යාතේ තත්පරයට 5ක් වූ ස්පන්දන දෝලනයේ ක්ෂමත නිරීක්ෂණය කරන ලදී. කම්බිය හර්ට්ස් 320 සරසුලක් එක්ක නාද කරනවලු. නුගසු 5ක් දෝලනයේ ක්ෂේ නිරීක්ෂණය වෙනවලු. හරිද? ධ්වනිමාන කම්බි අනුරූප දිගවල් මොනවද? දිගවල් උත්තර දෙක දෙක බැගින් හැමතිස්සෙම දීලා තියෙනවා. ඇයි මේ උත්තර දෙක දෙක ගන්න දෙන්නේ? ඇයි ඒ? ඇයි පුතේ? දිග වෙනස් කර කර යද්දී එක වෙලාවක ඕක සරසුල එක්ක කම්පන වෙනවා ඇති. ඒ කියන්නේ සරසුල 320 කොට කම්බියේ සංඛ්‍යාත එක වෙලාවක තියෙනවා ඇති 325. ඊළඟට ආයේ තව දිගක් සෙට් වෙනවා පුතේ කම්බියේ සංඛ්‍යා 315 දී. 320යි නම් සරසුල කම්බියේ සංඛ්‍යා දෙකක් තියෙන්න පුළුවන් නේ. 325 කියලා එකක් තියෙන්න පුළුවන් 315 කියලා එකක් තියෙන්න පුළුවන්. ඒකයි දිගවල් දෙකක් හොයන්න තියෙන්නේ. හරි. ආත්‍ය සහ ඒක දික්ක ස්කන්ධ දීලා තියෙනවා පුතේ. කෙලින්ම අපි දිග අර F නෝට් සන 1 2 L මුල T බෙදීමට දාලා කරගෙන යන්නේ ඉතින් ආයේ. F නෝට් සමාන 1 2 L මූලය ඇස T බෙදීමට දාලා සුරු කරන් යනවා. හරි. එක වෙලාවක මේක 325 දාලා සුරු කරන්න ඕනේ. 1 2 L ගුණ කිරීම T බෙදීම සිම්පල් එක. T කෙනෙක් කරන් දානවා පුතේ 40 කියලා. මෙතන 40. ඊට ඒක දික්ක ස්කන්ධ ලියන එක ගුණ කිරීම 10 රින 3යි. මීටරයට කිලෝග්‍රෑම් කරලා ගන්න එපයි. ඒක 1.10 රින් 3 දැන්. හරි. දැන් 325 සමානයි 1 2 L පුතේ දුවේ මේ කුඩරට ගියහම 10 ධන 3ක් එනවා. ඒ 10 ධන 3යි 10යි ගුණ කර 10 ධන 4ක් එනවා. 4 මූලයේ 2යි 10 4 වර්ගමූලය ගත්තම 10 2යි. හරි. දෙකේ ලක්කන් දෙක කැපිලා යනවා. එල් අකුරු උක්ත කරලා ගත්තා. මෙන්න පුතේ 100 බෙදීම 325ක් කියලා. හරි. පහෙන් කපලා ගන්නවා නම් 25න් කපන්න පුළුවන්. 25න් කපලා ගත්ත උඩ රුලේ 4යි. යට රුලේ කීයද පුතේ 25 ඒවා? පුතේ 25 ඒවා ගත්තොත් 100 නම් 4යිනේ 300 නම් 12යිනේ. හරි. 325ට නම් පුතේ 13යි. එක දිගක් 4 යට 13. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. 4 යට 13 තියෙන උත්තර තියෙනවා. දෙකක් තියෙනවනේ. තුනක් තියෙනවා පුතේ. හරි. ඒ නිසා අනිත් එකක් තෝරන්න සිද්ධ වෙනවා. ඊළඟ සැරේ 325 වෙනුව නෙමෙයි 315 දාලා සුළු කරනවා. 315 සමාන 1 2යි L අනේ දුවේ මේ කොටස එක සැරයක් සුළු කරානේ ආයෙ ලියන්න ඕනේ නැහැ. ඒකට එන්නේ 200 කියලා. හරි. මේ දෙක කැබුවා යට උඩට 100ක් එනවා. එහෙනම් Lට එන උත්තරේ 100 බෙදීම 315. හරි. පහෙන් කපනවා කියලා හිතුවොත් උඩ රුලේ 20යි. හරි. මෙතන පහය ගත්තොත් 6යි 63යි. 20 යට 63 ඒක එතනින් එහාට අයසුරු කරන්න බෑ නේද? 20 යට 63. හරි. 4 යට 13යි 20 යට 63යි. උත්තරේ තුන්වෙනි උත්තරේ. රයිට් කරගන්න. රයිට් කරයන් පුතේ. පුතාලා එක සැරයක් 325 දාලා ඔබ සුළු කරගෙන යනවා. අනිත් සැරේ 315 දාලා ඔබ සුළු කරගෙන යනවා. පුතේ දුවේ විභාග බහුවරණ මං සාකච්ඡා කරන්නේ කොතනින් නවත්තා. මල තේරුණා නේද පුතේ? ඇති දෙයක්ම නැහැ කියලා. ඇති දෙයක්ම නැහැ මේවයි. තන්තු වල කම්පන කොටසේ. බහුවරණ වල එනවා ප්‍රැක්ටිකල් එක ලේසියෙන් එන්න පුළුවන් විභාග රචනා එකක් එන්න පුළුවන් නේ පුතේ. උඹ ඒක ගොඩ දා ගන්න පුළුවන් කොහොමදවත්. මේ ගොඩ දාගත්ත පුතේ ඊට පස්සේ අපිට නලවල කම්පන එකත් මේක ටිකක් ළඟින් යනවනේ පුතේ. ඒකත් මේකම නෙවෙයි සරසම නැහැ. ඒකත් අපි ගොඩ දාන්න පුළුවන් ලේසියෙන්.
හරි. එහෙනම් මම පුතේ විභාග බහුවර්ණ සාකච්ඡාව මෙතනින් නිමා කරනවා.